ආයිබෝන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වන ඒකකයක් එක්කයි දරුවනේ අපි රැඳිලා ඉන්නේ 13 වන එකකේ 4 වන කොටසත් එක්කයි අපි 4 වන කොටසයි දුවේ පුතේ අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හොඳයි දුවේ පුතේ මේනකොට අපි 13 වන ඒකකයේ දැව සහ දැව නොවන වනද නිෂ්පාදන කියන ඒකකයට යටතේ ප්‍රධාන කොටස් තුනක් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන સિદ્ધාන්ත කොටස්. මේ කොටස් වලදී විශේෂයෙන්ම අපි දැවවල සුවිශේෂිත ලක්ෂණ ගැන කතා කරා දරුවනේ පළවෙනි කොටසේ. දෙවන කොටස යටතේ දරුවනේ අපි කතා කරා විශේෂයෙන්ම දැව සම්බන්ධයෙන් මේ දැව පදම් කිරීම සම්බන්ධයෙන් කතා කරා දුවේ පුතේ. තුන්වෙනි කොටසේදී අපි කතා කරා මේ දැව පරිරක්ෂණය පිළිබඳව කතා කරා දරුවනේ. දැව පරිරක්ෂණය පිළිබඳව දුල පුතාලත් එක්ක කතා කරා. දැන් ආරම්භ කරන්න යන දුවේ පුතේ 4 වන කොටස 13 වන ඒකකයේ 4 වන කොටස 13 වෙනි එක තමයි දරුවනේ දැව හා දැව නොවන වනද නිෂ්පාදන ඒකකයේ 4 වෙනි කොටසේදී අපි වන මිතියට අදාළ වැදගත් මිනුම ලබා ගැනීමයි දුවේ පුතේ සාකච්ඡා කරන්න යන්නේ. විශේෂයෙන්ම වන මිතියට අදාළ වැදගත් මිනුම් ලබා ගැනීම කියන කොටසයි දුවේ පුතේ ආරම්භ කරන්නේ. හොඳයි දරුවනේ අපි මේ කොටස ආරම්භ කරමු. ඉදිරියට යමු අපි. බලන්න දරුවනේ. වන වගා කළමනාකරණයේදී වන වගාවේ තොරතුරු ලබා ගැනීමට වන සංගණනයක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ අහලා තියෙනවා මේ ජන සංගණනයක් කරනවා කාලෙන් කාලට. ජන සංගණනයක් සිදු කරනවා. සෑම නිවසකම දොරේ ස්ටිකර් එකක් අලවලා නේද? නම්බර් එකක් දාලා මේ කටයුත්ත සිදු කරනවා. අපි දන්නවා ජන හා නිවාස පිළිබඳ සංගණනයක් සිදු කරනවා රටේ කාලයකට සැරයක් එහෙම සංගණනයක් සිදු කරනවා. ඒ වගේ දරුවනේ මේ වනාන්තරවලත් මේ වන සංගණනයක් සිදු කරනවා දුවේ පුතේ. විශේෂයෙන්ම 1992 අවුරුද්දේ සිදු කරන ලද සමීක්ෂණ වලින් දුවේ පුතේ ලංකාවේ ඉතුරු වෙලා තියෙන වනගහනයේ 20%කට ආසන්න ප්‍රමාණයක් තමයි 1992 සංගණනයේදී වනගහනය පිළිබඳ වනාන්තර පිළිබඳ ලංකාවේ ඉතුරු වෙලා තියෙන වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 20%කටත් 120කට ආසන්න ප්‍රමාණයක් දුවේ පුතේ තිබුණු. දැන් ඇත්තටම මේ 92කින් පස්සේ මේ 2022 යන්නේ අවුරුදු 92 ඉඳන් බලන්න දුවේ පුතේ. එතකොට ගත වෙලා තියෙන කාලේ 92 ඊට පස්සේ 2002 2012 ඒ වගේම 2022. ඉතින් මෙච්චර කාලයක් ගත වෙලා තියෙනකොට අපිට දැන් හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මේ වනගහනේ ඉතුරු වෙලා ඇද්ද කියන එක. 92 සංගණනයේදී 120ක ප්‍රමාණයක් තිබ්බ වනගහනේ දැන් මේ වෙනකොට 2022 වෙනකොට අපිට හිතා ගන්න බැරි මට්ටමට මේක දුවේ පුතේ අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම අපි මේ වනාන්තර සංරක්ෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ වනජ සම්පත්වල තිරසාර කළමනාකරණය පිළිබඳවත් දුවේ පුතේ ලොකු අවධානමක් යොමු වෙලා තියෙනවා. මුළු ලෝකයේම මේ සම්පත්වල ඒ වගේම ස්වභාවික සම්පත්වල තිරසාර කළමනාකරණය පිළිබඳව සස්ටේනබල් ඩෙවලොප්මන්ට් තිරසාර සංවර්ධනය පිළිබඳ ලෝකයේ විශාල වැඩි අවධානමක් යොමු වෙලා තියෙන කාලයක් විදිහට දුවේ පුතේ මේ කාලය හඳුන්වන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි දන්නවා එහෙනම් වනවගා කළමනාකරණයේදී දරුවනේ වනවගා කළමනාකරණයේදී වනවගාවේ තොරතුරු ලබා ගැනීමට වන සංගණනයක් කළ යුතුයි. අපි දන්නවා විශේෂයෙන්ම විශේෂයෙන්ම වන කළමනාකරණයේදී අපි දන්නවා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන් ඒ වගේම අපි දන්න ගෙවතු වනවගා කටයුතු විශේෂයෙන්ම රජයේ සතු ඉඩම් තුල මේ ගොවියන්ට මේ ඉඩම් ලබා දීලා දීර්ඝකාලීනව අවුරුදු 30කට 25කට වගේ දීර්ඝ කාලයකට ලබා දීලා මේ විශේෂයෙන්ම දැවමේ වටිනාකමක් තියෙන දැව වර්ග වගා කිරීම සඳහා යොමු කරලා තියෙනවා දුවේ පුතේ. අපිට මේ විශේෂයෙන්ම වනාන්තර සංරක්ෂණය කර ගැනීම අරමුණක් විදියට අවශ්‍ය කරන මානව ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කරන දැව ලබා ගැනීම සඳහා ඉදිකිරීම කර්මාන්තය සඳහා අවශ්‍ය දැව අපි දන්නවා දුවේ පුතේ. ඒ වගේම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සඳහා ඒ වගේම කඩදාසි කර්මාන්තය සඳහා වගේම දර සඳහා දැව ප්‍රධාන වශයෙන් ලබා ගැනීම සිදු කරනවා දරුවනේ. ඉතින් මේ සඳහා වනවගා ක්‍රම ඇති කිරීම මගින් විශේෂයෙන්ම ප්‍රජා වනවගා ගෙවතු වනවගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් දුවේ පුතේ අපිට විශේෂයෙන්ම මේ වනාන්තර සංරක්ෂණය කරමින් අපිට මේ දේවල් අවශ්‍ය කරන දැව මේ අවශ්‍ය කරන දැව අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා විශේෂයෙන් කටයුතු කරන්න අවස්ථාව සැලසෙනවා. එහෙමනම් දරුවනේ බලන්න මේ වනවගා විශේෂයෙන්ම වනවගා කළමනාකරණයේදී වනවගා කටයුතු කළමනාකරණයේදී සුවිශේෂිත අවස්ථාවක් තමයි වනවගාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා වන සංගණනයක් සිදු කළ යුතුයි. ජනතාව සහ නිවාස පිළිබඳව අපි අර සංගණනයක් කළා ජන හා නිවාස සංගණනයක් කරනවා වගේ අපිට මේ වනාන්තර කළමනාකරණයේදී වනවගා කළමනාකරණයේදී විශේෂයෙන්ම
වන වගාවේ තොරතුරු ලබා ගැනීමට දරුවනේ වන සංගණනයක් සිදු කළ යුතුයි. මේ වන සංගණනයේදී අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීමට ඉවහල් වන විෂයක් විදිහට දරුවනේ අපිට මේ වනමිතිය සඳහන් කරන්න පුළුවන්. වන සංගණනයේදී අපට අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීමට ඉවහල් වන විෂයක් විදිහට වනමිතිය හඳුන්වන්න පුළුවන්. එහෙනම් දරුවනේ මේ දැව පාඩම යටතේ දැව සහ දැව නොවන වනජ නිෂ්පාදනය කියන ඒකක යටතේ අපි මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන දේ වනමිතිය සම්බන්ධයෙන්. එහෙනම් විශේෂයෙන්ම ඇයි දරුවනේ මේ වනමිතිය සුවිශේෂී වෙන්නේ? බලන්න දුවේ පුතේ. දරුවනේ වනවගා කළමනාකරණයේදී වනවගාවේ තොරතුරු ලබා ගැනීමට නම් වන සංගණනයක් සිදු කළ යුතුයි. ඒ වගේම දරුවනේ අපි දන්නවා මේ වන සංගණනයේදී අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට වැදගත් වන හේතු වන ඉවහල් වන විෂයක් සබ්ජෙක්ට් එකක් විදිහට අපිට වනමිතිය හඳුන්වන්න පුළුවන් වෙයි. වනමිතිය හඳුන්වන්න අපි බලමු ක්‍රමානුකූලව මොනවද අපි මේ වනමිතිය යටතේ කතා කරන්න කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපි සොයා බලන්න යන්නේ. ඉදිරියට යමු. බලන්න දරුවනේ අපි බලමු මුලින්ම මොනවද මේ වනමිතියේ වැදගත්කම් කියලා දරුවනේ. වනමිතියේ වැදගත්කම වනවගාව හෝ එහි නිෂ්පාදන අලවියේදී වැදගත් වෙනවා. මේ වනවගාව සහ වනවගාවේදී ලබා ගන්නා ලද නිෂ්පාදන අලෙවි කිරීමේදී අපිට වනමිතිය වැදගත් වෙනවා. වනමිතිය වැදගත් වන අවස්ථාව. වනවගාවේදී වනමිතිය වැදගත් වෙනවා. ඒ වගේම වනවගාවේදී අපි ලබා ගන්න නිෂ්පාදන අලෙවි කිරීමට යාමේදී වනමිතිය වැදගත් වෙනවා. ප්‍රමාණයන් පිළිබඳ විශේෂයෙන්ම අපි කටයුතු කරනකොට විස්කම්බේ දිග පළල උස ඝනත්වය වට ප්‍රමාණය වැනි දේවල් දැව කඳන් වල දැව හා සම්බන්ධව විශේෂයෙන් අපිට කතා කරන්න වෙන අවස්ථාවන් විදියට සංඛ්‍යාත්මකව යගයන් පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගැනීම දැනුමක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා දුවේ පුතේ මේ නිෂ්පාදන අලෙවි කිරීමේ කටයුතු වලදී අපිට ඒක බෙහෙවින්ම වැදගත් වන සාධකයක් විදිහට මේ වනමිතිය හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් බලන්න වනමිතියේ වැදගත්කම වනවගා හෝ එහි නිෂ්පාදන අලවියේදී වැදගත් වෙනවා. වනවගා සිදු කිරීමේදී වගේම වනවගාව මගින් අපි සකස් කරගන්න නිෂ්පාදනය කරගන්න නිෂ්පාදන අලෙවි කිරීමේදී අපිට වනමිතිය පිළිබඳව වැදගත් වෙනවා. එහෙනම් දරුවනේ විශේෂයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නේද? වනජීවී තියෙනවා. ඔබ දන්නවා වනජීවී වයිල්ඩ් ලයිෆ් එක තියෙනවා. ෆොරස්ට් එක තියෙනවා නේද දරුවනේ? වනජීවී වයිල්ඩ් ලයිෆ් ඒ වගේ වන සංරක්ෂණ ඒ වගේම දැව සංස්ථා තියෙනවා ලංකාවේ. හොඳයි. විශේෂයෙන්ම මෙතනදී දරුවනේ එහෙනම් අපිට සඳහන් කරන්න පුළුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුනට අයත් වනවගාවල ඇති දැව අස්වැන්න ඇස්තමේන්තු කර රාජ්‍ය දැව සංස්ථාව වෙත කපා හෙලීමට එහෙම නැත්නම් අලවියට බාර දෙනවා. මේ බලන්න මේ කටයුත්ත කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඇස්තමේන්තු කරනවා මේ දැව සම්බන්ධයෙන් ඒ තොරතුරු ප්‍රමාණයන් පිළිබඳ ඇස්තමේන්තුවක් සිදු කරලද වේ පුතේ දැව හෙලීමේ කටයුතු සහ දැව අලෙවි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන් මේ කටයුත්ත බාර දෙන්නේ කාර්යය බාර දෙන්නේ දැව සංස්ථාව වෙතටයි. එතකොට විශේෂිත මිනුම් උපකරණ භාවිතා කරලා මේ දැවවල මිනුම් වනමිතික කටයුතු සිදු කරන ප්‍රධානතම ආයතනයක් විදිහට දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. මොකද්ද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. කවුද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. වනාන්තර සංරක්ෂණය සඳහා කටයුතු සිදු කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. තව දෙපාර්තමේන්තුවක් තියෙනවා වයිල්ඩ් ලයිෆ් කියලා ඔබ දන්නවා. වන ජීවී කියලා තියෙනවා. ඒ වගේම එහෙනම් මතක තියාගන්න සුවිශේෂිත කාරණාවක් මේක ව්‍යුහගත මාදලී ප්‍රශ්න වලද වගේම බහුවර්ණ මාදලී ප්‍රශ්න වලදී නිතරම අහන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් කවුද මේ වනවගාවල තියෙන දැව අස්වැන්න ඇස්තමේන්තු කිරීම සිදු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනවගාවලදී සිදු කරනු ලබන මේ දැව අස්වැන්න
ඇස්තමේන්තු කරලා දැව හෙලීම දැව කැපීම සහ දැව අලවි කිරීමේ කර්තව්‍ය කටයුත්ත සිදු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ කටයුත්ත භාර කරන්නේ භාර දෙන්නේ දැව සංස්ථාව වෙතයි. දැව සංස්ථාව වෙතයි. එහෙනම් දරුවනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුනට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි අයත් වෙන්නේ මේ විශේෂයෙන්ම වනවගා කටයුතු වනාන්තර. ඒක නිසා ඔවුන් මේ වගා කරලා තියෙන දැව අස්වැන්න විශේෂයෙන්ම අපි කියනවා මේ විශේෂයෙන්ම ප්‍රජා වනවගා කටයුතු සිදු කරනවා. ප්‍රජාවට වගා කිරීම සඳහා දීර්ඝ කාලයක් යටතේ වගා කිරීම සඳහා ඉඩම් සපයලා ඒවා තුළ වගා කිරීම සිදු කරනවා දරුවනේ. ඒ වගේම රජය මගින් මේවා වගා කිරීම සිදු කරනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. මේ ඔවුන් යටතේ පවතින මේ වනවගාවන් වල තියෙන දැව අස්වැන්න මොකද කරන්නේ දුවේ පුතේ? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු ගත කරනවා පුතේ. ඒවා ඇස්තමේන්තු කරලා රාජ්‍ය දැව සංස්ථාව වෙත ඒ දැව කපා හෙලීමට වගේම දැව අලවි කිරීම සඳහා බාර දීම සිදු කරනවා. එතකොට දැව සංස්ථාව මොකද කරන්නේ? ඒ වෙනුවෙන් ඔවුන් රජයට අය යුතු ස්කන්ධ භාගය ගෙවීම සිදු කරනවා. රජයට අය යුතු ස්කන්ධ භාගය තීරණය කළා ඒ අලවියෙන් රජයට අය යුතු ස්කන්ධ භාගය ගෙවීම සිදු කරන්න වෙනවා. අවශ්‍ය වෙනවා. එහෙනම් මතක තියාගන්න වනවගාවේ ඇති දැව ප්‍රමාණය මත රාජ්‍ය දැව සංස්ථාව රජයට ස්කන්ධ භාගය ගෙවීම සිදු කරනවා. කවුද මේ රජයට ස්කන්ධ භාගය ගෙවීම සිදු කරන්නේ දරුවනේ? දැව සංස්ථාව. මොකක් සඳහාද? මේ වනවගාවේ ඇති දැව ප්‍රමාණය මත වනවගාවේ යොදලා තියෙන වනවගාවේදී වගා කරලා තියෙන වනවගාවේ ඇති දැව ප්‍රමාණය මත දරුවනේ කවුද රාජ්‍ය දැව සංස්ථාව රජයට රජයේ ස්කන්ධ භාගය ගෙවීම සිදු කරනු ලබන. ස්කන්ධ භාගය මේ බලන්න. රජයට ස්කන්ධ භාගය ගෙවීම සිදු කරන්නේ කවුද? දැව සංස්ථාව. ඔවුන් තමයි මේ දැව හෙළලා දැව අලෙවි කිරීම සිදු කරන්නේ දරුවනේ. සුවිශේෂිත කාරණාවක් එනම් විශේෂයෙන් මේ කාරණා මතක තබා ගැනීම වැදගත් වෙනවා දුවල පුතාලට. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. හිටිගස්වල දැව පරිමාව සඳහා වනවගා භූමිය තුලදී එහි වටිනාකම ලෙස මේ ගෙවීම සිදු කරනවා. හිටිගස්වල කියන්නේ දුවේ පුතේ දරුවනේ මේ දැන් හෙළන ලද දැව කියන්නේ ගස් කැපුවට පස්සේ ගස් කැපීමේ කටයුතුත් රජයට අයත් වනාන්තරවල වනවගා භූමියල සිදු කරන්නේ දැව සංස්ථාවට තමයි ඒ අයිතිය දීලා තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ඉතින් හිටිගස් කියන්නේ මේ වනාන්තරවල තියෙන ගස් වලට දැව එහෙම නැත්නම් වනවගාවල වගා කරලා තියෙන දැව වලට පොළොවට සම්බන්ධව තියෙන මේ දැව පොළොව උපස්තරය කරගෙන වැඩෙන දැව හිටිගස්. හෙළන ලද දැව හෙළන ලද ගස් කියන්නේ පුතේ හෙළන ලද දැව කියන්නේ දැව කපා වෙන් කරන ලද දැව. එහෙනම් මතක තියාගන්න දරුවනේ විශේෂයෙන්ම මේ හිටිගස්වල දැව පරිමාව සඳහා වනවගා භූමිය තුලදී එහි වටිනාකම ලෙස මෙම ගෙවීම සිදු කරයි. බලන්නකො. හිටිගස් සඳහා නම් වනවගා භූමිය තුලදී ඒ දැවවල වටිනාකම විදිහට මේ ගෙවීම රජයට සිදු කරන්න ඕන. ඒ වගේම එවිට වනයේ තුලදී හිටිගසක දැව පරිමාව මැන ගැනීම සඳහා වනමිතිය වැදගත් වෙනවා. අන්න වනාන්තරයේ තුලදී මේ හිටිගසක දැව පරිමාව මැන ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙනවා දුවේ පුතේ. එහෙනම් මෙලෙස හිටිගසක දැව පරිමාව මැන ගැනීම සඳහා අපිට ප්‍රධාන වශයෙන්ම වනමිතිය වැදගත් වෙනවා. වනමිතික කටයුතු භාවිතා කරන්න අවශ්‍ය වෙන අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන් දරුවෝ. එහෙනම් හිටිගස්වල දැව පරිමාව සඳහා වනවගා භූමිය තුලදී එහි වටිනාකම විදියට මේ ගෙවීම සිදු කරන්න වෙනවා ස්කන්ධ භාගයේ රජයට. එහෙනම් මේ වනය තුල හිටිගසක දැව පරිමාව මැන ගැනීම සඳහා වනමිතිය වැදගත් වෙනවා. එවිට වනයේ තුල හිටිගසක දැව පරිමාව මැන ගැනීම සඳහා දරුවනේ අනිවාර්යයෙන්ම වනමිතිය වැදගත් වෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්.
වනමිතිය වැදගත් වෙනවා. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. බලමු තිරසර වන කළමනාකරණයේ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේදී. අන්න බලන්න තිරසර වන කළමනාකරණය. අන්න මේ තිරසාර කළමනාකරණය කියන අපි නිතරම කතා කරන වචනය දුවේ පුතේ මෙතනදී වන කළමනාකරණයේදී නැවතත් අපි භාවිතා කරන්න යොදා ගන්න. අනාගත පරපුරටත් මේ වන සම්පත් වල ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අපි ඉඩ ප්‍රස්තාව සලසමින් මේ වන සම්පත් භාවිතා කිරීමයි දුවේ පුතේ තිරසර වන කළමනාකරණයේදී විශේෂයෙන්ම සිදුවෙන්නේ. එහෙනම් අපි බලමු මේ තිරසර වන කළමනාකරණ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේදී දරුවනේ වන වගාවකින් වාර්ෂිකව අලුතින් නිපදවන දැව ප්‍රමාණය අවුරුද්දක් පාසා වර්ෂයක් පාසා වන වගා භූමියක් මගින් වන වගාවක් මගින් වාර්ෂිකව අලුතින් නිපදවන දැව ප්‍රමාණය දරුවනේ මැනගත හැකි වීම හා ඒහා සමාන දැව ප්‍රමාණයක් ඉවත් කොට භාවිතයට ගැනීම මගින් දැව සම්පත තිරසර ලෙස කළමනාකරණය කිරීමට හැකි වෙනවා. බලන්නකො දරුවනේ. ඇත්තටම කියනවා නම් අපි අර සාමාන්‍ය සරලවම කියනවා නම් ගහක් කපා ගත්තොත් ඒ වෙනුවෙන් ගහක් හිටවන්නේ. ඒතර අනාගත පරම්පරාවටත් අපි ලබාගත්ත වගේ මේ ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මේ දැව යොදා ගන්න පුළුවන් දුවේ පුතේ. අපි සම්පූර්ණයෙන් තියෙන දැව ටික හෙලලා මුළු අනාන්තරයක තියෙන දැව ටික හෙලලා අපේ පරිභෝජනීයට ගත්තොත් කො ඉදිරි පරම්පරාවට මේ සම්පත් පරිභෝජනය කරන්න අවස්ථාවක් නැහැනේ. තිරසාර කළමනාකරණයක් වෙන්නේ නැහැනේ. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එකක් වෙන්නේ නැහැනේ දරුවනේ. එහෙනම් තිරසාර කළමනාකරණයක් වෙන්න නම් අපි මොකද දුවේ පුතේ කරන්නේ? මෙන්න තිරසාර කළමනාකරණයක් සඳහා ක්‍රියාදාමය වන වගාවකින් වාර්ෂිකව අලුතින් නිපදවන දැව ප්‍රමාණය අවුරුද්දකදී වන වගාවකින් බලන්න දුවේ පුතේ වන වගාවකින් වාර්ෂිකව අලුතින් නිපදවන දැව ප්‍රමාණය අලුතින් නිෂ්පාදනය කරන අලුතින් හදන දැව ප්‍රමාණය මැනගත හැකි වීම හා අන්න බලන්න වනමිතිය මගින් අපිට මතක් කරන්න දුවේ පුතේ තිරසර වන කළමනාකරණ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේදී මේ වනමිතියේ වැදගත් වන ආකාරය ගැන කතා කරොත් අපිට හැකියාවක් තියෙනවා වන වගාවකින් අවුරුද්දකට නැත්නම් වර්ෂයකට අලුතින් නිපදවන දැව ප්‍රමාණය මැනගන්න පුළුවන්. එස්ටිමේට් කරගන්න අලුතෙන් වාර්ෂිකව නිපදවන දැව ප්‍රමාණය අපිට මැනගන්න පුළුවන්. ඒ අනුව දුවේ පුතේ අපිට පුළුවන් ඒ මැනගත්ත දැව ප්‍රමාණය හා සමාන දැව ප්‍රමාණයක් ඉවත් කරගෙන ඒවා භාවිතයට ගැනීම සිදු කරන්න පුළුවන් දරුවනේ. ඒක නිසා අපිට දැව සම්පත තිරසල ලෙස කළමනාකරණය කිරීමට හැකියාවක් ලැබෙනවා. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එකක්. අපි කියනවා තිරසාර සංවර්ධනයක් නැත්නම් තිරසාර කළමනාකරණයක් සිදු කරන්න පුළුවන්. බලන්න දුවේ පුතේ තිරසර වල කළමනාකරණ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේදී අපිට වන වගාවකින් අවුරුද්දකට අලුතින් නිපදවන දැව ප්‍රමාණය මැනගත්ත පුළුවන්. මැනගත හැකි වීම. ඒ හා සමාන දැව ප්‍රමාණයක් අපිට ඒ වගේම ඉවත් කොට භාවිතයට ගැනීම මගින් දරුවනේ දැව සම්පත තිරසර ලෙස කළමනාකරණය කරන්න හැකි වෙනවා. අලුතින් වාර්ෂිකව එකතු කරන ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් අපිට පරිභෝජනය කරන්න ගන්න පුළුවන්. ප්‍රයෝජනය සඳහා ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. බලන්නකෝ යම් ප්‍රමාණයක් පරිමාවක් අපි ප්‍රයෝජනට ගන්නකොට ඊට සමාන ප්‍රමාණයක් ස්ථාපිත කරලා තියෙනවා වාර්ෂිකව නිෂ්පාදනය කරලා තියෙනවා ඊට සමාන ප්‍රමාණයක්. බලන්නකෝ එහෙනම් තිරසර කළමනාකරණයේ වැදගත්කම වෙන්නේ. අන්න බලන්නකෝ එතකොට අපි ලබාගත්ත වගේම මේ දැව වලින් ලබාගත්ත ඵල ප්‍රයෝජන දුවේ පුතේ අනාගත පරපුරටත් ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සැලසෙනවනේ දරුවනේ. ඉඩ ප්‍රස්තාව විවර වෙනවනේ දුවේ පුතේ. ඒකනේ දුවේ පුතේ මේකෙන් අදහස් කරන්නේ බලන්නකෝ දරුවනේ වන වගාවකින් අවුරුද්දකට නැත්නම් වාර්ෂිකව අලුතෙන් නිපදවන දැව ප්‍රමාණය මැනගන්න පුළුවන්. ඒ අනුව වන වගාවකදී වාර්ෂිකව නිපදවන දැව ප්‍රමාණය මැනගත්තයින් පස්සේ අපිට හැකියාව ලැබෙනවා මැනගත හැකිවීම ඒ හා සමාන දැව ප්‍රමාණයක් ඒ නිෂ්පාදනය කරගත්තා වගේ වාර්ෂිකව නිෂ්පාදනය කරගත්ත වගේ සමාන දැව ප්‍රමාණයක් ඉවත් කරලා සමාන දැව ප්‍රමාණයක් වනාන්තර වලින් ඉවත් කළා වන වගාව වලින් ඉවත් කළා
අපිට භාවිතයට ගන්න පුළුවන් පුතේ මෙන්න මේකයි අපි කියන්නේ තිරසර ලෙස කළමනාකරණය කරන්න පුළුවන් කියලා. තිරසර ලෙස කළමනාකරණය කරන්න පුළුවන් කියලා කියන්නේ අන්න ඒකයි දරුවනේ. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යමු. වන විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැදගත් වෙනවා පුතේ මේ වන මිතිය. වන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා වන මිතිය වැදගත් වෙනවා. මේ වන මිතියේදී මේ දැව සම්බන්ධ මිනුම් ලබා ගැනීම වැදගත් වෙනවා පුතේ වන විද්‍යාත්මක කරුණු කාරණා කටයුතු වලදී වැදගත් වෙනවා. එහෙනම් මොනවද පුතේ මේ වන විද්‍යාත්මක කරුණු කාරණා කටයුතු පර්යේෂණ වන විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන මිතිය වැදගත් වෙනවා පුතේ. බලන්න කොහොමද වැදගත් වෙන්නේ කියලා. උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමේදී සිදු කරන අපි දන්නවා විවිධ ප්‍රතිකර්ම හෝ කළමනාකරණ ක්‍රම ආදේශනය කිරීමේදී එයින් වර්ධන වේගයට ඇති කරන බලපෑම සොයා ගැනීම පිණිස වනමිතිය වැදගත් වෙනවා. කොහොමද? අනාගත දැව ඉල්ලුම ගණනය කිරීමේදී එය සැපයීමට සැලසුම් කිරීමේදී අනාගත දැව ඉල්ලුම ගණනය කිරීමේදී සහ ඒ දැව ඉල්ලුම සැපයීමට ප්ලෑන් කිරීමේදී සැලසුම් කිරීමේදී අපිට වනමිතිය වැදගත් වෙනවා දරුවනේ. එහෙනම් බලන්න දුවේ පුතේ උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමේදී උපරිම නිෂ්පාදනයක් ලබා ගන්නකොට සිදු කරන විවිධ ප්‍රතිකර්ම හෝ කළමනාකරණ ක්‍රම ආදේශනය කිරීමේදී එයින් වර්ධන වේගයට ඇති කරන බලපෑම සොයා ගැනීම පිණිස දරුවනේ වනමිතිය වැදගත් වෙනවා. වනමිතිය වැදගත් වෙනවා. ඒ වගේම අනාගත දැව ඉල්ලුම ගණනය කිරීමේදී සහ එය සැපයීමට සැලසුම් කිරීමේදී වනමිතිය වැදගත් වෙනවා. අනාගත දැව ඉල්ලුම ගණනය කිරීමේදී අනාගතයේ ඇතිවන දව අවශ්‍යතාවය දැව උමනාව ගණනය කිරීමේදී ඒ කියන්නේ අනාගත දැව ඉල්ලුම ගණනය කිරීමේදී දරුවනේ ඒ දැව ඉල්ලුම සැපයීමට යාමේදී සහ ඒවා සැලසුම් කිරීමේදී අපිට වනමිතිය වැදගත් වෙනවා දුවේ පුතේ. හොඳයි දරුවෝ. මේ බලන්න වනමිතියේදී යොදා ගන්නා මිනුම් හා උපකරණ ලී කෝදුව වුඩන් ස්කේල් එකක් තියෙනවා ලී කෝදුව යොදා ගන්නා පුතේ වනමිතියේදී මේ බලන්න. වනමිතියේදී යොදා ගන්නා මිනුම් උපකරණ එකක් තමයි ලී කෝදුව. මොකද්ද මේකෙන් කරන්නේ? හෙළන ලද ගසක බිම දාලා තියෙන ගහක් කපලා තියෙන ගහක හෙළන ලද ගසක පොළව සමග ඉතිරිවන ගහක් හෙළලා දාපුවාම අපි කපපුවාම ගහක් දරුවනේ මේ හෙළන ලද ගසක පොළව සමග ඉතුරු වන මුල කොටසේ හරි මේ බලන්න ගහක් කපපුවාම මේ දැන් අපි ගහක් කැපුවට පස්සේ මේ කඳ වෙන් කරාට පස්සේ මේ පොළවත් එක්ක ඉතුරුලා තියෙන මුල කොටසක් තියෙනවනේ දරුවනේ පොළවත් එක්ක ඉතුරුලා තියෙන මුල කොටසක් තියෙනවා මේකට තමයි අපි ස්ටම්ප් එක කියන්නේ ස්ටම්ප් එක මේ මෙතනින් ශාකේ කපලා දාපුවාම මේ බලන්න පොළවත් එක්ක එකතු වන මේ පොළව සමග ඉතුරු වන මුල කොටසේ ස්ටම්ප් එකේ විස්කම්බය හෝ මේ කඳක කෙළවර මුහුණතේ විස්කම්බය නිර්ණය කිරීමට අපිට යොදා ගන්න පුළුවන්. කඳක කෙළවර මුහුණතේ විස්කම්බය නිර්ණය කිරීම සඳහා අපිට යොදා ගන්න පුළුවන් දරුවනේ කවුද? මෙන්න මේ කියන ලී කෝදුව. බලන්නකො. වනමිතියේදී යොදා ගන්නා මිනුම් හා උපකරණ ගැනයි දැන් අපි කතා කරන්නේ නේද දුවේ පුතේ? වනමිතියේදී යොදා ගන්නා මිනුම් හා උපකරණ ගැන කතා කරද්දී ආදරණීය දරුවනි බලන්න මේ ලී කෝදුව එහෙනම් දුවේ පුතේ හෙළන ලද ගසක කියන්නේ බිම දාන ලද නැත්නම් කපලා බිම දාලා තියෙන ගසක හෙළන ලද ගසක පොළව සමග ඉතිරු වන මුල කොටස මේ බලන්නකො ගහක හෙළුවට පස්සේ මේ පොළවත් එක්ක ඉතුරු වෙනවානේ මුල කොටසක් මීට පහලින් මුල තියෙන්නේ. ඒ පොළවත් එක්ක ඉතිරි වෙන මුල කොටසේ ස්ටම්ප් එකේ විස්කම්බය හෝ කඳක කෙළවර මුහුණතේ විස්කම්බය නිර්ණය කිරීමට මේ උපකරණ යොදා ගන්න පුළුවන් අපිට. මම හිතන්නේ තාමත්ව පැහැදිලි. මේ බලන්න. ස්ටම්ප් එක ගහක් හෙළුවට පස්සේ පොළවත් එක්ක ඉතුරු වන මුල කොටස. මේ හෙළන ලද ගසක පොළොව සමග ඉතිරි වෙන මේ පොළවත් එක්ක ඉතිරිලා තියෙන මුල කොටස. ඉතිරි වන මුල කොටසේ එහෙම නැත්නම් ස්ටම්ප් එකේ විස්කම්බය මෙයාගේ විස්කම්බය දුවේ පුතේ
අපිට කඳක කෙළවර මුහුණතේ විෂ්කම්භය නිර්ණය කිරීමට කඳක විෂ්කම්භය මෙතින්නේ මුල කොටසේ නැත්තම් මේ ස්ටම්ප් එකේ විෂ්කම්භය සහ හෝ කඳක කෙළවර මුහුණතේ විෂ්කම්භය කඳක කෙළවර තියෙන මුහුණතේ විෂ්කම්භය දුවේ පුතේ නිර්ණය කිරීමට යොදා ගන්න පුළුවන් මෙන්න මේ උපකරණය කවුද පුතේ ලී කෝදුව කියන උපකරණය යොදා ගන්න පුළුවන් හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු කැලිපරය තියෙනවා දරුවනේ කැලිපර් එක මේ බලන්න කැලිපරය ඔබ දැකලා තියෙනවද දුවේ පුතේ SFT වලටත් වණී කැලිපරේ එහෙම කැලිපරේ භාවිතා කරන විදිහ කැලිපරේ ඔබට කරන්න තියෙනවා නේද දුවේ පුතේ බලන්නකො කැලිපර් එක හිටිගස් වල සහ කඳන් වල විෂ්කම්භය නිර්ණය කිරීමට භාවිතා කරන උපකරණය හිටිගස් වල ඒ කියන්නේ වනාන්තරයක නැත්තම් වන වගාවක් තුල ස්ථාපිත කරලා තියෙන මේ හිටිගසක් කියනවා හිටිගසක් කවුද දුවේ පුතේ හිටිගසක් ඒ වගේම මේ තියෙනවා හෙළන ලද කඳන් තියෙනවා දැව කඳන් මේ හෙළන ලද කඳන් තියෙනවා දැව කඳන් හිටිගසක් හෙළන ලද දැව කඳන් මොකවුද මේ හෙළන ලද දැව කඳක් හෙළන ලද දැව කඳක් බිම දාලා තියෙන පෙරලා තියෙන දැව කඳක් මේ තියෙන හිටිගසක් එහෙනම් දරුවනේ බලන්න කැලිපරය භාවිතා කරලා හිටිගස් වල සහ මෙතන හිටිගස් වගා කරලා තියෙන ගස් නැත්නම් ස්වභාවිකව තියෙන ගස් නිර්මාණය වෙලා තියෙන ගස් වන වගාවල වගා කරලා තියෙන ගස් හිටිගස් වල සහ කඳන් වල මෙතන හෙළන ලද දැව කඳක් කඳන් වල කවුද විෂ්කම්භය නිර්ණය කිරීමට දරුවනේ අපි කැලිපරය භාවිතා කරනවා මෙන්න මේ උපකරණය අපි භාවිතා කරනවා බලන්න හිටිගස් වල සහ කඳන් වල කාවද විෂ්කම්භය නිර්ණය කිරීමටයි දරුවනේ මෙන්න මෙයා භාවිතා කරන්නේ එයාට කියනවා අපි කැලිපර් එක කැලිපර් පැහැදිලිද දුවලා පුතාලට මිනුම් පටිය ටේප් එක නම් අපි දන්න ඕනේ ගෙදර අම්මගේ මැෂින් ලාච්චුවෙත් තියෙනවා මේක වඩු බාසුනය ගාවත් පොඩි ටේප් එකක් තියෙනවා ලෝහ ටේප් එකක් පොඩි එකක් සාක්කුවේ දාන් යන්න පුළුවන් මෙහෙම ඇදලා ලී වල බලන්න දිග පළල මෙන ගන්න වඩු බාසුනය ගාව තියෙනවා මේෂන් බාසුනය ගාවත් තියෙනවා අත්තිවාරම් කපන කොටේ ලකුණු කිරීමට සලකුණු කරන්න ඒ වගේම දිග පළල මෙන ගන්න භූමි ඉඩම් වල මිනුම් කටයුතු ලබා ගන්න මේෂන් බාසුනය ගාවක් තියෙනවා මිනින්දෝරු කටයුතු සිදු කරන මැනුම් කටයුතු සිදු කරන මිනින්දෝරු මහත්තුරු ගාවක් තියෙනවා මේ ටේප් එක මිනුම් පටිය කියන එක දිග සම්බන්ධ මිනුම් ගන්න රේඛීය මිනුම් ලබා ගැනීමට දිග සම්බන්ධ මිනුම් ලබා ගැනීමට දම්වැල් මැනුම් කටයුතු වලදී අනුලම්බ ලබා ගන්න ප්‍රධාන මිනුම් රේඛාවේ දිග මැන ගන්න අනුලම්බ ගැනීම සඳහා එහෙනම් මිනුම් පටි භාවිතා කරනවා මිනුම් පටි වැදගත් වෙනවා එහෙනම් මෙතනදී අපි මිනුම් පටියක් නැත්තම් ටේප් එකක් යොදාගන්නේ වනමිතියේදී භාවිතා කරන උපකරණයක් විදිහට ඇයි කියලා බලමු දරුවනේ බලන්න සෙන්ටිමීටර 1.5ක් පමණ පළල මිනුම් පටියේ පළල කොච්චරද පුතේ සෙන්ටිමීටර 1.5ක් විතර පළල මේ 1.5 cm පමණ පළල විවිධ දිගින් යුතු ප්ලාස්ටික් හෝ වානේ වැනි අමුද්‍රව්‍ය වලින් නිමවා ඇති මෙය ගසක පරිදිය මැන ගැනීමට යොදා ගනී. වට ප්‍රමාණය නැත්තම් පරිදිය මැන ගැනීමට යොදා ගන්නවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් වානේ වලින් කෙඳි භාවිතා කරලා කෙඳි තාක්ෂණීය භාවිතා කරලා නිෂ්පාදනය කරලා තියෙනවා. තන්තු කෙඳි භාවිතා කරලා ෆයිබර් මගින්. හරි. එහෙනම් මතක තියාගන්න 1.5 සෙන්ටිමීටර පමණ පළල තියෙන විවිධ දිගින් යුතු මීටර 20 50 100 ආදී වශයෙන් විවිධ දිගින් යුතු ප්ලාස්ටික් හෝ වානේ වැනි අමුද්‍රව්‍ය වලින් නිමවා ඇති මෙය ගසක පරිදිය මැන ගැනීමට
යොදා ගන්න. මිනුම් පටියක් නැත්තම් ටේප් එකක් දුවේ පුතේ. හොඳයි. එහෙනම් බලන්න. සෙන්ටිමීටර 1.5ක් පමණ පළල විවිධ දෙකින් යුත් ප්ලාස්ටික් හෝ වානේ වැනි අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති නිමවා ඇති මෙය ගසක පරිධිය මැන ගැනීමටයි යොදාගන්නේ මිනුම් පටිය. ටේප් එක යොදාගන්නේ ගසක පරිධිය මැන ගන්න. එහෙනම් ටේප් එකේ අග කෙළවර කොක්කකින් නැත්නම් ගාංචුවකින් සමන්විත වෙනවා. මෙය පපු මට්ටමේදී ගසේ පොත්තකට තද කරලා මේ ගාංචුව රඳවලා පටිය ගහ වටේ ගෙන යාමට හැකිවීමෙන් තනි පුද්ගලයෙකුට උද විශාල ගස්වල මිනුම් ලබා ගන්න පුළුවන්. ටේප් එකේ ගාංචුවක් තියෙනවා, කොක්කක් තියෙනවා. එහෙනම් මිනුම් පටිය අග කෙළවරේ කොක්කකින් සමන්විතයි. මෙන්න මේ කොක්ක පපු මට්ටමේදී ගහේ බලන්න පොත්තකට තද කරලා පපු මට්ටමේදී මේ කොක්ක ගහේ පොත්තකට තද කරලා රඳවලා දරුවනේ පටිය ගස වටේ ගෙන යාමෙන් දරුවනේ තනි පුද්ගලයෙකුටවත් විශාල ගස්වල මිනුම් ලබා ගන්න හැකියාව තියෙනවා. තනි පුද්ගලයෙකුටත් මේ විශාල ගස්වල මිනුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා දරුවනේ. හරි. ඊට පස්සේ බලන්න ස්වීඩිෂ් බාග් ගේජ් එක ගසක පොත්තේ ඝනකම නිර්ණය කිරීමට මේ උපකරණය භාවිතා කරනවා. මේ බලන්න මේ ගේජ් එක මොකද්ද? ස්වීඩිෂ් බාග් ගේජ් එකක්. මේ බලන්න මේ උපකරණය මතක තියාගන්න. මේ උපකරණය ගසක පොත්තේ ඝනකම නිර්ණය කිරීමටයි භාවිතා කරන්නේ. මේ බලන්න ගහේ පොත්ත මේ පිටතින්ම තියෙන මේ ගහේ පොත්ත නෙමෙයි. පිටතින්ම තියෙන ගහේ පොත්ත. එහෙනම් මේ ස්වීඩිෂ් බාග් ගේජ් එක දරුවනේ ගසක පොත්තේ ඝනකම නිර්ණය කිරීමට උපකාර වෙන උපකරණයක්. ගසක පොත්තේ ඝනකම නිර්ණය කිරීමට මේ උපකරණය භාවිතා කරනවා දරුවනේ. මොකද්ද උපකරණේ? ස්වීඩිෂ් බාග් ගේජ්. ගසක කාගේද? පොත්තේ ඝනකම නිර්ණය කිරීමටයි මේ උපකරණය භාවිතා කරන්නේ. ගහේ පොත්තේ ඝනකම අපිට ලබා ගන්නයි නිර්ණය කරන්නයි මේ උපකරණය භාවිතා කරන්නේ. ගසක දැව පරිමාව මැනීම. කොහොමද දරුවනේ මේ ගසක දැව පරිමාවම ඉන්නේ අපි. බලන්නකො දුවේ පුතේ. ශාක දැව පරිමාව ලබා ගත යුතු වන්නේ පොත්ත රහිතව උවත් එය ගණනය සඳහා විශ්කම්භයේ මනු ලබන්නේ කඳේ පොත්තත් සමග. සුවිශේෂිත කරුණක්. මොකද්ද දුවේ පුතේ කරුණ බලන්න. මේ ගසක දැව පරිමාව ලබා ගත යුතු වෙන්නේ පොත්ත රහිතව. ගසක දැව පරිමාව ලබා ගන්න ගහේ පොත්ත නැතුව. පොත්ත රහිතව. එහෙම වුණත් ගසක දැව පරිමාව ගණනය සඳහා ඒ දැව පරිමාව ගණනය කිරීම සඳහා විශ්කම්භයේ මනු ලබන්නේ කඳේ පොත්තත් එක්ක. එහෙනම් කඳේ පොත්තේ ඝනකම දන්නකොට පොත්ත රහිත කඳේ විශ්කම්භය මැන ගන්න පුළුවන්. එහෙනම් පොත්තේ ඝනකම දන්න විට දරුවනේ පොත්ත රහිත කඳේ විශ්කම්භය මැන ගන්න පුළුවන්. පොත්තේ ඝනකම දන්නවා නම් පොත්ත රහිත ගහේ විශ්කම්භය මැන ගැනීමට හැකියාව තියෙනවා දරුවනේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. එහෙනම් මේ දැවමය වටිනාකමක් තියෙන ගසක් කැපීමට පෙර තේ, කහල් මිල්ල, බුරුත, පළු, වීර, කළුවර වගේ දැවමය වටිනාකමක් තියෙන දැව තියෙනවානේ. අපි කියනවා මේ ලක්ෂරි ටිම්බ නැත්නම් සුපර් ලක්ෂරි ටිම්බ තියෙනවා දරුවනේ. සුඛෝපභෝගී දැව වගේ මධි සුඛෝපභෝගී දැව තියෙනවා. මේ දැවමය වශයෙන් වටිනාකමක් තියෙන ශාක. එහෙනම් පුතේ දැවමය වටිනාකමක් ඇති ගසක් කැපීමට පෙර තේක්ක වගේ ගහක් කපන්න කලින් එහි කදේ අඩංගු දැව පරිමාව ඇස්තමේන්තු කරලා කඳේ අඩංගු දැව පරිමාව ඇස්තමේන්තු කරලා හරි අලෙවි කරන්නාට වෙන්ම ගැනුම්කරුවන්ටද බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. බලන්නකො මේ වනමිතියේදී තවත් ගැනුම්කරුවන්ට වගේම දැව අලෙවි කරන පුද්ගලයන්ට බොහොමත්ම ප්‍රයෝජනවත් කාර්යයක් තමයි දරුවනේ මේ දැවමේ වටිනාකමක් තියෙන ගහක් කපන්න කලින්
තේක්ක ගහක්, හල් මිල්ල ගහක්, බුරුත ගහක්, කොහොම ගහක්, කොස් ගහක්, දැවමේ වටිනාකමක් තියෙන නා ගහක්, මී ගහක්. දැවමේ වටිනාකමක් සහිත ශාකයක් කපන්න කලින්, කට් කරන්න කලින් මෙවන් දැවමේ වටිනාකමක් ඇති ගසක් කැපීමට පෙර එහි ගයෙහි එහි කඳේ අඩංගු දැව පරිමාව ඇස්තමේන්තු කර ගැනීමට හැකිවීම පුතේ අලෙවි කරන්නාට වගේම ගැනුම්කරුටත් බොහොමත්ම ප්‍රයෝජනයක් වෙනවා. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. සුවිශේෂිත කරුණක්. මොකද්ද? මේ දැවමය වටිනාකමක් තියෙන ගසක් කපන්න කලින්, තේක්ක වගේ ශාකයක් කපන්න කලින් ඒ ශාක කඳේ අඩංගු දැව පරිමාව ඇස්තමේන්තු කර ගැනීමට හැකිවීම. ශාක කඳේ අඩංගු අන්තර්ගත දැව පරිමාව ඇස්තමේන්තු කරගන්න හැකියාවක් තියෙනවා නම් ඒ ආකාරයට ඇස්තමේන්තු කර ගැනීමට හැකිවීම අලෙවි කරන්නාට වගේම ගැනුම්කරුටද පුතේ බොහොමත්ම ප්‍රයෝජනයක් වෙනවා. කාටද ඒක ප්‍රයෝජනවත් වෙන්නේ? මේ දැව අලෙවි කරන්නාට වගේම දැව ගන්නා කෙනාට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා දරුවනේ. මෙන්න මේ ක්‍රියාවලිය. එහෙනම් ගස්වල වටිනාකම තක්සේරු කරද්දි, එස්ටිමේට් කරද්දි වැලියු එක එම ගස් වලින් ලබාගත හැකි දැව පරිමාව පිළිබඳව දරුවනේ අදහසක් තියෙනවා නම් එහි නියම වටිනාකම මිල තක්සේරු කරන්න හැකියාවක් තියෙනවා දරුවනේ. එහෙනම් හොඳාකාරව බලන්න ගස්වල වටිනාකම තක්සේරු කිරීමේදී එම ගස් වලින් ලබාගත හැකි දැව පරිමාව එම ගස් වලින් ලබාගත හැකි දැව පරිමාව පිළිබඳ අදහසක් ඇතනම් එහි බලන්න නියම වටිනාකමට මිල තක්සේරු කරන්න පුළුවන්කමක් තියෙනවා. නියම වටිනාකමට මිල තක්සේරු කරන්න හැකියාවක් තියෙනවා දරුවෝ. එමගින් වනවගාකරුට තම වගාවේ ඇති ගස් වලින් දැව අවශ්‍යතාව පිරිමසා ගැනීමට සරිලන ගස් සංඛ්‍යාවක් පමණක් කපා ගැනීමට හැකිවීම තුළින් අනවශ්‍ය වියදම් අවම වීම හා අනවශ්‍ය ලෙස සිදු කරන ගස් කැපීම අවම කරගන්න පුළුවන්. ඉතාමත් සුවිශේෂී අවස්ථාවකටයි දුවේ පුතේ අපි එළඹිලා ඉන්නේ. බලන්න මොකද්ද කියලා ඒ සුවිශේෂිත අවස්ථාව. මේ ආකාරයට වනවගාකරුට තමන්ගේ වගාවේ වනවගාවේ තියෙන ගස් වලින් දැව අවශ්‍යතාවය පිරිමහ ගන්න, දැව අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සරිලන නැත්නම් සුදුසු ගස් සංඛ්‍යාවක් පමණක් දරුවනේ කපා ගැනීමට හැකිවීම තුළින් මොකද වෙන්නේ? අනවශ්‍ය වියදම් අවම වීම හා අනවශ්‍ය ලෙස සිදු කරන ගස් කැපීම් අපිට අවම කර ගැනීමට ආදරණීය දරුවනේ හැකියාවක් ලැබිලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ ගස්වල දැව පරිමාව මැනීම හෙළන ගසක හා හිටි ගසක යන දෙආකාරයෙන්ම සිදු කරන්න වෙනවා අපිට. එහෙනම් දරුවනේ ගස්වල දැව පරිමාව මැනීම හෙළන ගසක හා හිටි ගසක යන දෙආකාරයෙන්ම සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලි දුවලා පුතාලා. හෙළන ලද ගසෙහි විෂ්කම්භය ඉහත උපකරණයේ භාවිතයෙන් නිර්ණය කරන්න පුළුවන්. අපි කතා කරපු පුතේ කපලා බිම දාලා තියෙන ගහක විෂ්කම්භය ඉහත උපකරණයේ භාවිතයෙන් ගණනය කරන්න පුළුවන්. වනමිතියේදී වඩාත් වැදගත් රේඛීය මිනුම් ලෙස කඳක විෂ්කම්භය හා වට පරිදිය සලකන්න පුළුවන්. වනමිතියේදී වඩාත් වැදගත් මිනුම් විදිහට දරුවනේ කවුද? කඳක විෂ්කම්භය හා වට පරිදිය සලකන්න පුළුවන්. කඳක විෂ්කම්භය හා වට පරිදිය අපිට සලකන්න පුළුවන් දරුවෝ. මේ බලන්න. නෙළු කඳක බලන්න ඔබේ. හෙළු කඳක කියන්නේ බිම දාලා තියෙන කඳක්, කපලා දාලා තියෙන දැව කඳක්. කපලා දාලා තියෙන දැව කඳක් එකයි හෙළු කඳක් කියන්නේ. හෙළු කඳක විෂ්කම්භය ගැනීමේදී හෙළු කඳක විෂ්කම්භය ගන්න යනකොට පුතේ කඳේ මහත කෙළවරින් සිහින් කෙළවරින් හා කඳේ මැදින් පාඨාංක මැදවට ප්‍රමාණය මැනීම සිදු කරනවා. පුතේ මතක තියාගන්න. එහෙනම් හෙළු කඳක පෙරලලා තියෙන කපලා දාලා බිම දාලා තියෙන කඳක දැව කඳක විෂ්කම්භය ලබා ගන්නකොට දුවේ පුතේ හොඳින් මතක තියාගන්න. මේ අදාළ දැව කඳේ මහත කෙළවරක් තියෙනවානේ පුතේ.
දැව කඳේ මහත කෙළවරින් ඒ වගේම සිහින් කෙළවරින් හා මහත කෙළවරින් සිහින් කෙළවරින් හා මැදින් දැව කඳේ මැදින් පාඨාංක නැත්නම් මැද වට ප්‍රමාණය මැනීම සිදු කරයි. අන්න බලන්න දුවේ පුතේ සිදු කරයි. මැද වට ප්‍රමාණය මැදින් පාඨාංක ගැනීම සිදු කර එහි ඇවරේජ් එක නැත්නම් සාමාන්‍ය තමයි කඳේ විශ්කම්භයේ විදියට හඳුන්වන්නේ. මේ බලන්න. හරියටම අපි දන්නවා හෙළූ දැව කඳක විශ්කම්භය ගන්නකොට කඳේ මහත කෙළවරින් මේ දරුවනේ කඳේ මහත කෙළවරින් ඒ වගේම කඳේ මැදින් මේ දරුවනේ ඒ වගේම සිහින් කෙළවරින් මේ බලනකො සිහින් කෙළවර මහත කෙළවර කඳේ මැද බලන්න දරුවනේ හෙළූ දැව කඳක නැත්නම් හෙළූ කඳක විශ්කම්භය ගැනීමේදී කඳේ මහත කෙළවර මේ කවුද කඳේ මහත කෙළවර මේ කඳේ මහත කෙළවර ඒ වගේම මේ කඳේ සිහින් කෙළවර ඒ වගේම මේ කඳේ මැද කඳේ මැද මෙන්න මහත කෙළවර හෙළූ කඳක් බිම දාලා තියෙන කඳක් ඉරණ ලද දැව කඳක් බිම දාලා තියෙන මේ දැව කඳ හෙළන දැව කඳක් එහෙනම් හෙළූ දැව කඳක විශ්කම්භය ගැනීමේදී මේ බලන කඳේ මහත කෙළවරින් ඒ වගේම සිහින් කෙළවරින් හා කඳේ මැදින් ශාක කඳේ මැදින් පාඨාංක බලන්න කඳේ මැදින් පාඨාංක ගැනීම සිදු කරනවා. මේකෙදි මැද වට ප්‍රමාණය මැනීම සිදු කරනවා. මැද වට ප්‍රමාණය මැනීම සිදු කරනවා දරුවනේ. එහෙනම් සිදු කරලා මැද වට ප්‍රමාණය මැනීම සිදු කරනවා. මේ ආකාරයට බලන්න මෙලෙස දරුවනේ කඳේ මැදින් පාඨාංක ගැනීම සිදු කර එහි සාමාන්‍ය කඳේ විශ්කම්භයේ විදියට සලකනවා. D1 D2 D3 විදිහට අරගෙන ඒක තුනෙන් බෙදනවා. එහි සාමාන්‍යගේ ඇවරේජ් එක ගන්නකොට එහෙමයි. විශ්කම්භ අවස්ථා තුනම එකට එකතු කරලා තුනෙන් බෙදලා තමයි ඒකේ ඇවරේජ් එක ගන්න. එහෙනම් බලන්න හෙළූ කඳක විශ්කම්භය ගැනීමේදී කඳේ බලන්න මේ කඳේ මහත කෙළවර D2 කියලා නම් කරලා තියෙන්නේ. ඒ වගේම සිහින් කෙළවර මේ බලන්න simple D1 කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම බලන්නකො කඳේ මැදින් පාඨාංක අරන් තියනවා simple D3 කියලා කඳේ මැදින් පාඨාංක අරන් තියනවා දරුවනේ. මේ ආකාරයට පාඨාංක ලබාගෙන මේ බලන්න D1 D2 D3 කියලා මේ බලන්න D ඇවරේජ් එක අරන් තියනවා. ඒක තුනෙන් බෙදලා ඇවරේජ් එක සාමාන්‍යගේ අරන් තියනවා දරුවනේ. D සමානයි D1 ධන D2 ධන D3 බෙදීම 3යි. එහෙනම් විශේෂයෙන් කඳන් අට්ටි ගසා ඇති විට කඳන් ගොඩ ගහලා තියෙද්දි එක මත එක ගොඩ ගහලා තියෙද්දි මේ කඳන් අට්ටි ගසා ඇති අවස්ථාවලදී විශ්කම්භය මැනගනු ලබන්නේ කඳේ දෙකළවරින් පමණයි. ඇයි මැද ගන්න බැහැනේ. දැන් මේ ආකාරයට දැව කඳන් මේ බලන්න දැව කඳන් අට්ටි ගහලා තියෙනවා මේ එක මත එක ගොඩ ගහලා නැවත මේවා උඩක් තියෙනවනේ අට්ටි ගහනවනේ ඒවා උඩත් නැවත දාලා තියෙනවා මේ බලන්න අට්ටි ගහලා තියෙන අවස්ථාවල මේ ආකාරයට දැව කඳන් මේ විදියට අට්ටි ගහලා තියෙනකොට අපිට
මේ මැදින් පාඨාංක ගන්න බැහැනේ. ඒ අවස්ථාවේ දෙපැත්තේ පාඨාංක විතරයි ලබා ගන්න. දෙපැත්තේ පාඨාංක විතරයි ලබා ගන්න. ඒකනේ කඳන් අට්ටි ගසා ඇති අවස්ථාවේදී විස්කම්බේ මැනගනු ලබන්නේ කඳේ දෙකෙලවර පමණයි. කඳේ දෙකෙලවර පමණයි විස්කම්බේ මැනීම සිදු වෙන්නේ. මේ විදිහට කඳන් අට්ටි ගහලා තියෙද්දි. බලන දරුවනේ මේ කඳේ විස්කම්බේ සහ වට ප්‍රමාණයේ මැනීමේදී දරුවනේ මේ කඳේ හරස් කඩ අපි වෘත්තාකාරයි කියලා සලකනවා. උපකල්පනය කරනවා. බලන්න දුවේ පුතේ. කඳක විස්කම්බය හා වට ප්‍රමාණයේ මැනීමේදී කඳෙහි හරස් කඩ දරුවනේ අපි වෘත්තාකාරයි කියලා උපකල්පනය කරනවා. කොහොමද පුතේ? කඳෙහි හරස් කඩ වෘත්තාකාරයි කියලා අපි උපකල්පනය කරනවා. කඳේ විස්කම්බය හා වට ප්‍රමාණයේ මැනීමේදී. ඒ අනුව දරුවනේ අපිට මේ සමීකරණ ආධාරයෙන් වට ප්‍රමාණය නිර්ණය කරන්න පුළුවන්. බලන්නකො සමීකරණ C සමානයි බලන්න C සමානයි 2πr හෝ C සමානයි 5d කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. සඳහන් කරන්න පුළුවන් ආදරණීය දරුවනේ මේ බලන්න සමීකරණය C සමානයි 2πr එහෙම නැත්නම් C සමානයි 5d කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. C කියන්නේ වෘත්තයේ පරිධියනේ පුතේ. වෘත්තයේ පරිධියනේ පුතේ C කියලා කියන්නේ. C කියන්නේ වෘත්තයේ පරිධිය. සිම්පල් R කියන්නේ අරය. අපි දන්නවා සිම්පල් R කියන්නේ කවුද වෘත්තේ? අරය පුතේ. සිම්පල් D කියන්නේ විස්කම්බය පුතේ. මේ බලන්න. සිම්පල් D සමානයි වෘත්තයේ විස්කම්බය. සිම්පල් D සමානයි වෘත්තයේ විස්කම්බය. අපි දන්නවා 5 කියන්නේ නියතයක් 7න් 22 කනේ. 5 කියන්නේ 7න් 22 නේ. එහෙනම් පුතේ මේ බලන්න C සමානයි 2πr හෝ C සමානයි 5d. 5 කියන්නේ 7න් 22යි. C කියන්නේ වෘත්තයේ පරිධිය. D කියන්නේ වෘත්තයේ විස්කම්බය. D කියලා කියන්නේ වෘත්තයේ විස්කම්බය. නම් පුතේ මෙන්න මේ සමීකරණ අසුරෙන් අපිට වට ප්‍රමාණය නැත්තම් පුතේ C නිර්ණය කිරීමේ හැකියාව තියෙනවා. වෘත්තයක පරිධිය නිර්ණය කිරීමේ හැකියාව තියෙනවා දුවේ පුතේ අනුව. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. මේ බලන්න. කඳෙහි හරස් කඩ ඉලිප්සයක් ආකාරන මේ වන ඉලිප්ස් ආකාරයි තියෙන්නේ. කඳේ හරස් කඩ ඉලිප්සයක ආකාර නම් දරුවනේ ඉලිප්ස් ආකාර නම් කඳේ හරස් කඩ මේ බලන්නකො. කඳේ හරස් කඩ ඉලිප්සයක් නම් මේ බලන්න. ඉලිප්සයක පරිධිය සඳහා සමීකරණය බලන්නකො පුතේ. ඉලිප්සයක පරිධිය සඳහා සමීකරණය 2π වර්ගමූල මේ බලන්න 2π වර්ගමූල 1/2 වාරයක් a වර්ගයේ ධන b වර්ගයේ වරහන් ඇතුලේ. එහෙනම් මෙන්න පුතේ ඉලිප්සයක පරිධිය සඳහා සමීකරණය තියෙනවා 2π 2π වර්ගමූල 1/2 වාරයක් පුතේ මේ බලන්න 1/2 වාරයක් a වර්ගයේ ධන b වර්ගය කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ ඉලිප්සයක පරිධියයි මේ කඳෙහි හරස් කඩ ඉලිප්සයක් ආකාර නම් එහි පරිධිය සඳහා මෙන්න මේ සමීකරණය අපිට යොදා ගන්න පුළුවන් දරුවනේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. හොඳයි දරුවනේ එහෙනම් අපි බලමු ගසක දැව පරිමාව සාමාන්‍ය ලබාගත යුතු වෙන්නේ පුතේ ගසේ පොත්ත රහිත දැව පරිමාව විදියට. ගසක දැව පරිමාව විදියට දුවේ පුතේ අපි ගන්නවා ගසක පිටතින් තියෙන ගසේ පොත්ත තියෙනවා. පොත්ත රහිත දැව පරිමාවයි දුවේ පුතේ ගසක දැව පරිමාව විදියට අපි ගණනය කරගන්න. එහෙනම් බලන්න දරුවනේ. බලන්න දුවේ පුතේ ගසක දැව පරිමාව සාමාන්‍යයෙන් ලබාගත යුතු වෙන්නේ ගසේ පොත්ත රහිත දැව පරිමාව විදියට. පොත්ත රහිත දැව පරිමාව විදියටයි ගසක දැව පරිමාව ලබාගත යුතු වෙන්නේ. එහෙනම් දුවේ පුතේ පොත්තක ඝනකම දන්නකොට පොත්තේ ඝනකම දන්නව නම් දරුවනේ පොත්ත රහිත කඳේ විස්කම්බය අපිට පහත සමීකරණ භාවිතයෙන් ගණනය කරන්න පුළුවන්. පොත්ත රහිත කඳේ විස්කම්බයේ සිම්පල් D1 සමානයි D ඍණ 2t. මේ බලන්න. පොත්තක ඝනකම දන්න විට පොත්ත රහිත කඳේ විස්කම්බය මේ සමීකරණයේ භාවිතයෙන් ගණනය කරන්න පුළුවන් පුතේ. මේ බලන්න පොත්ත රහිත කඳේ විස්කම්බේ ගණනය කිරීමට අපි භාවිතා කරන නිර්මාණය කරලා ගොඩනගලා තියෙන සමීකරණය සිම්පල් D1 සමානයි සිම්පල් D minus 2t 2t.
d එක සමානයි d minus 2t දෙකයි t. එහෙනම් simple d1 කියන්නේ පොත්ත රහිත කඳේ විශ්කම්භය. simple d1 සමානයි නැත්නම් simple d1 සමානයි පුතේ පොත්ත රහිත කඳේ විශ්කම්භය. ඒ වගේම simple d කියන්නේ පොත්ත සහිත කඳේ විශ්කම්භය. t කියන්නේ පුතේ පොත්තේ ඝනකම. simple t කියලා කියන්නේ පොත්තේ ඝනකම. simple t සමානයි පොත්තේ ඝනකම. ඒ අසුරෙන් අපිට පොත්ත රහිත කඳේ විශ්කම්භය ගණනය කරන්න පුළුවන්. මේ සමීකරණය අසුරින්. හොඳයි දරුවනි අපි ඉදිරියට යමු. හිටි ගසක විශ්කම්භය හෝ පරිධිය ලබා ගැනීමේදී ඔන්න දරුවනේ හිටි ගසක් මේ හිටි ගසක විශ්කම්භය ඒ වගේම පරිධිය මේ තියෙන හිටි ගසක්. එහෙනම් දරුවනේ හිටි ගසක විශ්කම්භය හෝ පරිධිය ලබා ගැනීමේදී එය ලබා ගන්නා උස තීරණයට සම්මත නීති තියෙනවා. ස්ටෑන්ඩඩ් ලෝස් තියෙනවා. ස්ටෑන්ඩඩ් ලෝස් සම්මත නීති තියෙනවා දුවේ පුතේ. හිටි ගසක විශ්කම්භය සහ පරිධිය ලබා ගැනීමේදී මේ හිටි ගසක විශ්කම්භය සහ පරිධිය ලබා ගන්නා සම්මත උසක් තියෙනවා. දෙවල හිටි ගසක විශ්කම්භය හෝ පරිධිය ලබා ගැනීමේදී එය ලබා ගන්නා උස තීරණය කරන්න ඒ විශ්කම්භය සහ පරිධිය ලබා ගන්නා උස තීරණය කරන්න දුවේ පුතේ සම්මත නීති තියෙනවා. ස්ටෑන්ඩඩ් ලෝස් තියෙනවා. සම්මත නීති තියෙනවා. මෙම උස අපි පපු මට්ටමේ උස ලෙසයි සලකන්නේ. මේ උස අපි සලකන්නේ පපු මට්ටමේ උස කියලා. පපු මට්ටමේ උස කියලා පුතේ හඳුන්වන්නේ. හිටි ගසක උස හොයනකොට තනි රිටි ක්‍රමය මතකද? මෙන්න මේ ආකාරයට රිටක් අරගෙන අපි පපු මට්ටමේ ඉඳන් ඉහළට මේ ගස කොටස ආවරණය වන විදිහට අපි මෙන්න මේ ආකාරයට අල්ලනවා. තනි රිට මෙන්න මේ ආකාරයට අල්ලනවා දුවේ පුතේ. පපු මට්ටමේ ඉඳන් මෙන්න මේ ආකාරයට තනි රිට අල්ලනවා අපි ඒ ගසේ පපු මට්ටමේ සිට මේ ගසේ ඉහළ කොටස සම්පූර්ණයෙන්ම ගාව ආවරණය වන විදිහට මේ රිට මෙහෙම අල්ලනෝනේ අපි. එහෙනම් ඒ ස්ටෑන්ඩඩ් ලෝස් තියෙනවා. සම්මත නීති තියෙනවා. එහෙනම් මෙන්න දුවේ පුතේ හිටි ගසක විශ්කම්භය හෝ පරිධිය ලබා ගැනීමේදී එය ලබා ගන්නා උස තීරණයට සම්මත නීති තියෙනවා පුතේ. මේ උස තමයි අපි හිටි ගසක විශ්කම්භය සහ පරිධිය ලබා ගන්නා ඒ සම්මත උස තමයි පුතේ මේ උස පපු මට්ටමේ උස ලෙස සලකනු ලබනවා. අන්න පුතේ සම්මත උස අපි සලකන්නේ මේ බලන්න. හිටි ගසක විශ්කම්භය හෝ පරිධිය ලබා ගැනීමේදී එය ලබා ගන්නා උස තීරණයට සම්මත නීති පවතිනවා දරුවනේ. මේක පපු මට්ටමේ උස විදිහටයි අපි හඳුන්වන්නේ. මේ බලන්න. පුතේ ජාත්‍යන්තරව පිළිගත් පපු මට්ටමේ උස මීටර 1.3ක් වන අතර මෙම උස තෝරා ගැනීමට හේතු අපි බලමු. ජාත්‍යන්තර මට්ටමේ බලන්න. ජාත්‍යන්තරව පිළිගත් පපු මට්ටමේ උස තමයි මීටර 1.3ක්. මේ ආකාරයට මේ මීටර 1.3 විදිහට මේ උස තෝරගන්න හේතු බලමු දරුවනේ අපි. මෙන්න බලන්න උදාහරණ. විශාල ශාක සංඛ්‍යාවක පාඨාංක ගැනීමේදී ඒ පහසු වෙනවා. විශාල ශාක සංඛ්‍යාවක පාඨාංක ලබා ගැනීමේදී ඒ උස යොදා ගැනීම පහසු වෙන එකක් දුවේ පුතේ. ඒ වගේම ගසේ පාමුල කටුපඳුරු තනකොළ වලින් වැසී ඇති හේයින් ගසේ පාමුල ගත්තාම කටුපඳුරු තනකොළ වලින් වැහිලා තියෙන බොහෝ අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට අමතර වියදමක් වැයවීම වැළැක්වීමත් මේ පපු මට්ටමේ උස මීටර 1.3 යොදා ගැනීමට හේතු සාධකයක් වෙනවා දරුවනි. ඒ වගේම බොහෝ ශාකවල පාදස්තය ඉදිමීමට ලක් වී අසාමාන්‍ය වර්ධනයක් පෙන්වීම. බොහෝ ශාකවල පාදස්තය
ඉදිමීමට ලක් වෙලා අසාමාන්‍ය වර්ධනයක් පෙන්වනවා දරුවනේ. රයිට් අපි කියනවා ඒ ආකාරයට අසාමාන්‍ය වර්ධනයක් ඉදිමීමකට ලක් වෙලා අසාමාන්‍ය වර්ධනයක් පෙන්වීම නිසා මෙම මෙය පපු මට්ටමට යෑමේදී අවම වෙනවා. ඒ වර්ධනය පපු මට්ටමට යනකොට පහළ ඉඳන් පපු මට්ටම දක්වා යද්දී මේ වර්ධනය අසාමාන්‍ය වර්ධනය අවම වෙනවා. අන්න ඒ හේතු නිසා අපිට මේ පපු මට්ටමේ උස විදියට මීටර 1.3 තෝරා ගැනීම වැදගත් වෙනවා. අපිට හඳුන්වන්න පුළුවන් තෝරා ගැනීමට හේතු විදියට. හොඳයි දරුවනේ. එහෙනම් බලමු. විශාල ශාක සංඛ්‍යාවක පාඨාංක ලබා ගැනීමේදී පහසු වෙනවා. පපු මට්ටමේ උස විදියට මීටර 1.3ක ප්‍රමාණයක් අගයක් යොදා ගැනීම. ඒ වගේම ගසේ පාමුල කටුපඳුරු තනකොළ වලින් වැහිලා තියෙන නිසා ඒවා ඉවත් කිරීමට අමතර කොස්ට් එකක් වියදමක් කොස්ට් එකක් යන එක වැය වෙන එක වළකිනවා. ඒ වගේම බොහෝ ශාකවල පාදස්තේ පහළ කොටස ඉදිමීමට ලක් වෙලා අසාමාන්‍ය වර්ධනයක් පෙන්වීම සිදු කරනවා. මෙය පපු මට්ටමට යාමේදී අවම වෙනවා. බලන්න මෙතන. පපු මට්ටමට යාමේදී අවම වෙනවා. රයිට්? අපිට ඒක හඳුන්වන්න පුළුවන්. අසාමාන්‍ය වර්ධනයක් සිදු වෙනවා දරුවනේ. අසාමාන්‍ය වර්ධනයක් සිද්ධ වෙනවා. අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම හිටි ගසක විශ්කම්භය හා වට ප්‍රමාණය මැනීමේදීද පොත්ත සහිත හා රහිතව සිදු කරන්න පුළුවන්. තව දෙයක් තමයි පුතේ අපිට හිටි ගසක විශ්කම්භය හා වට ප්‍රමාණය මැනීමේදී ගසේ පොත්ත සහිතව හරි රහිතව හරි සිදු කරන්න පුළුවන්. මේ සඳහා මොනවද? මිනුම් පටිය, ගස් කැලිපරය කියන උපකරණ යොදා ගන්න පුළුවන්. හිටි ගසක විශ්කම්භය සහ වට ප්‍රමාණය මැනීමේදී අපිට මිනුම් පටිය සහ මේ ගස් කැලිපරය යොදා ගන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 13 වන ඒකකයේ 4 වන කොටසත් එක්කයි දුවේ පුතේ අප සම්බන්ධ වෙලානේ. වනමිතියත් එක්කයි දරුවනේ අපි සම්බන්ධ වෙලානේ. අපි බලාපොරොත්තු වෙන ඊළඟ කොටසෙන් මේ හිටි ගසක විශ්කම්භය මැනීම සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දරුවනේ අපි ඊළඟ කොටසින් මේ ගසක විශ්කම්භය මැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමු.